මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කරන්න බලාපොරොත්තු වෙන්නේ විද්‍යුත් ඍණතාවය කියන මාතෘකාව. ඉතින් සරලවම ඔයගොල්ලෝ දන්නවා විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ මොකක්ද? විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන වලාවක් තමා දෙසට ඇද ගැනීමේ හැකියාව. නේද? ඉතින් සරලවම අනිවාර්යයෙන් මෙතන බන්ධනයක් තියෙන්න ඕනේ. බන්ධනයක් තියෙන තැනින් මේ ඉලෙක්ට්‍රෝන වලාවක් ඇදලා ගන්න නේද? ඒගොල්ලෝ අර 8 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලට විද්‍යුත් ඍණතාවය 0යි කියලා අර දක්වලා තියෙන්නේ. ඒගොල්ලෝ බන්ධන හදන්නේ නැති නිසා. ඉතින් සරලවම දැන් මේ උදාහරණය ගත්තොත් මේ HCl. හරිද? HCl ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා මේක මේ විදිහට තියෙන්නේ නැහැ. මොකද ක්ලෝරීන් කියන්නේ හයිඩ්‍රජන් වලට වඩා විද්‍යුත් ඍණ පරමාණුවක්. ඉතින් එයා මොකද කරන්නේ? එයාගේ දෙසට මෙන්න මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන වලාව ඇදලා ගන්නවා. එහෙම ඇදලා ගන්නේ ඇයි? ක්ලෝරීන් වල විද්‍යුත් ඍණතාවය හයිඩ්‍රජන් වලට වඩා වැඩි නිසා. නේද? ඉතින් ඕක තමයි සරලම විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ. ඉතින් මම මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය කියන සරල මාතෘකාව නෙවෙයි. ඕගොල්ලෝ දැන් පාස් පේපර්ස් බලුවම එහෙම තියෙනවා විද්‍යුත් ඍණතාවයෙන් ඔයගොල්ලෝගේ මොන වගේ ප්‍රශ්නද අහන්නේ. කවදාවත් අහන්නේ නැහැ නේ විද්‍යුත් ඍණතාවය යන කුමක්ද කියලා නේද? ඉතින් ඔයාලගෙන් අහන්නේ මොනවා හරි සංයෝග කිහිපයක් දීලා ඉවර වෙලා ඒකේ තෝරගත්ත මොකක් හරි පරමාණුවක් අරගෙන ඊට පස්සේ කියනවා ඒක විද්‍යුත් ඍණතාවය අඩු වෙන පිළිවෙලට හරි වැඩි වෙන පිළිවෙලට හරි හදන්න කියලා. ඕකනේ ඔයගොල්ලන්ගෙන් අහන ප්‍රශ්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් කරන්නේ කොහොමද කියලා තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. හරිද? ඉතින් මම ඒක තමයි මේ වීඩියෝ එකෙන් විස්තර කරලා ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ. ඉතින් මේකෙදි මම අවුරුදු 4ක ප්‍රශ්න තෝරගත්තා. 2019 ප්‍රශ්නයක් තිබ්බා 18 සහ 15 14. ඉතින් මේ පේපර් 4 විතරක් නෙමෙයි හැම අවුරුද්දෙම විද්‍යුත් ඍණතාවය සංසන්දනය කරන ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඒකින්ද ඔයගොල්ලෝ ඉස්සරහට විභාග දෙනකොටත් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක් තමයි මේ විද්‍යුත් ඍණතාවයේ සංසන්දනය කිරීමේ ප්‍රශ්නය. ඉතින් ඒකින්ද මේක හරියටම කරන්න ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඉතින් අපි බලමු මේ වගේ ප්‍රශ්නයක් හරියටම කරන්නේ කොහොමද කියලා. හරි අපි මුලින්ම බලමු මේ වගේ ප්‍රශ්නයක් කරන්න ඔයා දැනගෙන ඉන්න ඕන මොන වගේ කාරණා ටිකක්ද කියලා. හරිද? ඉතින් අපි බලමු මේ විද්‍යුත් ඍණතාවය සඳහා බලපාන සාධක මොනවද කියලා. පළවෙනි එක තමයි මුහුම්කරණය. දැන් මුහුම්කරණය ඔයගොල්ලෝ දන්නවනේ. ඔයගොල්ලන්ට මුහුම්කරණය ගත්තම ඔයගොල්ලන්ට තියෙන්නේ SP, SP2 සහ SP3 කියන මුහුම්කරණ අවස්ථා තුන විතරයි. ඉතින් මුහුම්කරණය නිර්ණය කිරීම කියන එක දන්නවා කියලා මම හිතනවා. ඉතින් කොහොම හරි ඔයගොල්ලෝ ඒ අදාළ පරමාණුවේ මුහුම්කරණය තීරණය කරගන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් සංසන්දනය කරන්න. දැන් මෙහිමයි සංසන්දනය කරන්නේ. ඔයගොල්ලන්ගේ මුහුම්කරණය ගත්තට පස්සේ විද්‍යුත් ඍණතාවය වැඩිම වෙන්නේ SP මුහුම්කරණය වෙලා තියෙන පරමාණු. ඊට පස්සේ HP2 අවසානයේදී SP3. ඒ කියන්නේ ඔයාගේ මුහුම්කරණය වෙලා තියෙන මේ කාක්ෂිකවල S ගතිය වැඩි වෙන තරමට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. දැන් මේක ගත්තොත් එහෙම ඔයා දන්නවා SP ගත්තොත් එහෙම S ගතිය 50%යි. මොකද මේක එකට එකයිනේ S කාක්ෂික එකයි P කාක්ෂික එකයි. එකට එකයි. ඒ කියන්නේ S ගතිය 50%යි. එතකොට දැන් මේක සැලකුවොත් එහෙම S කාක්ෂික එකකුත් P කාක්ෂික දෙකකුත් එකට දෙකයි නෙමෙයි අනුපාතය. ඒ කියන්නේ 100ට ගත්තොත් එහෙම S ගතිය 33.3යි. නේද? SP3 ගත්තොත් එහෙම අපිට ඔක්කොම මුහුම් කාක්ෂික 4ක් තියෙනවා. ඒකෙන් එකක් තමයි S වෙන්නේ. එහෙනම් ඔයාගේ S ගතිය 125යි. නේද? එතකොට මේකෙන් S ගතිය වැඩිම තියෙන්නේ අපේ මේ SP කියන මුහුම්කරණයේ වෙච්ච කාබන් පරමාණු. කාබන් හෝ මොකක් හරි පරමාණුව. හරිද? ඉතින් ඒ අනුව අපිට කියන්න පුළුවන් අපේ මේ මුහුම්කරණය වෙච්ච කාක්ෂිකවල S ගතිය වැඩි වෙන්න ඔයාගේ විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඒක තමයි කාරණේ. හරිද? දැන් මේ උදාහරණ විදිහට මම මේ කාබන් සම්බන්ධ කරලා ඇඳලා තියෙනවා. දන්නවා මේ කාබන් වලට අපිට තනි බන්ධන 4ක් සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් මේකේ අනිවාර්යයෙන්ම මුහුම්කරණයේ SP3. මෙතන ඔයා ගත්තොත් එහෙම ඔයාගේ මේ කාබන් පරමාණු වටා 1 2 3යි තනි බන්ධන 3ක් තියෙනවා. එහෙනම් ඔයාගේ මුහුම්කරණය අනිවාර්යයෙන්ම SP2. දැන් මේ කාබන් පරමාණු සැලකුවොත් එහෙම ඔයාගේ මෙතන 1යි 2යි. එහෙනම් ඔයාට ඕනේ මුහුම් කාක්ෂික 2යි. එම නිසා මුහුම්කරණයේ SP. ඒ අනුව මේ කාබන් පරමාණු තුන සැලකුවට පස්සේ ඔයාගේ විද්‍යුත් ඍණතාවය වැඩිම වෙන්නේ මෙන්න මේ කාබන් එක. මොකද එයාගේ මුහුම්කරණයේ SP. හරිද? ඒ කියන්නේ ඔයාගේ මුහුම් කාක්ෂිකයේ S ගතිය වැඩි වෙන්න විද්‍යුත් ඍණතාවය වැඩි. ඕක තමයි කාරණය. හරිද? ඕක තමයි පළවෙනි සාධකය. එතකොට ඔයාගේ දෙවෙනි සාධකය වෙන්නේ ආරෝපණය.
හරි ඉතින් ආරෝපණ කියන දේවල් දන්නවා. ඔයා දන්නවා මම අනිවාර්යයෙන්ම ඔයාගේ ලුයිස් ව්‍යුහයන්තර පස්සේ ඔයා ආරෝපණ දානවනේ. අදාළ පරමාණු වලට ආරෝපණ දානවා. ඉතින් ඒ ආරෝපණය ඇසුරෙන් ඔයාලට විද්‍යුත් ත්‍රිණතාවය සංසන්දනය කරන්න පුළුවන්. ඉතින් ඒක හරිම සරලයි. සමහර විට ආරෝපණ ඍණ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බිඳුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධන වෙන්න පුළුවන්. ඉතින් විද්‍යුත් ත්‍රිණතාවය කියලා කියන්නේ මොකද්ද? විද්‍යුත් ත්‍රිණතාවය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන වලාවක් ඇද ගැනීමේ හැකියාව. නේද? ඉතින් ඉලෙක්ට්‍රෝන වලාවක් ඇදලා ගන්න පුළුවන් වෙන්නේ එයාගේ වටා ඉලෙක්ට්‍රෝන තියෙනවා නන්ද ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු නන්ද? ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු නම් තමයි ඉලෙක්ට්‍රෝන වලාවක් හොඳින් ඇදලා ගන්න පුළුවන්. නේද? ඉතින් ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩුයි කියන්නේ එයා මත ධනාරෝපණයක් තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන අඩුයි නම් එයාට ධනාරෝපණයක් ලැබෙන්නේ. ඉලෙක්ට්‍රෝන වැඩි නම් තමයි එයාට ඍණාරෝපණයක් ලැබෙන්නේ. නේද? ඉතින් ඔයාලට තේරෙනවා ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙච්ච ගමන් එයාට ඉලෙක්ට්‍රෝන බලාවක් ඇදලා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ධනාරෝපණයක් තියෙන තැන තමයි විද්‍යුත් ත්‍රිණතාවය වැඩිම වෙන්නේ. ඍණාරෝපණයක් තියෙනවා නම් ඔයාගේ විද්‍යුත් ත්‍රිණතාවය අඩුම වෙලා යනවා. දැන් උදාහරණ විදියට මේ සරල අණු තුනක් මම මෙතන දීලා තියෙනවා. NH2- NH3 සහ NH4+. හරිද? ඉතින් ඔයා දන්නවා NH2- කිව්වට පස්සේ නයිට්‍රජන් පරමාණු මත ඍණාරෝපණයක් තියෙනවා. මේක ගත්තොත් එහෙම නයිට්‍රජන් පරමාණු මත කිසිම ආරෝපණයක් නැහැ. දැන් මේක ගත්තොත් එහෙම නයිට්‍රජන් පරමාණු මත ධන ආරෝපණයක් තියෙනවා. ඉතින් ධන ආරෝපණයක් තියෙනකොට යට හොඳට ඉලෙක්ට්‍රෝන වලාවක් ඇදලා ගන්න පුළුවන්. එහෙනම් ධන ආරෝපණය තියෙන කෙනාගේ තමයි විද්‍යුත් ත්‍රිණතාවය වැඩිම වෙලා යන්නේ. එලෙසම ඍණ ආරෝපණයක් තියෙන කෙනා මත විද්‍යුත් ත්‍රිණතාවය අනිවාර්යයෙන්ම අඩුම වෙලා යනවා. ඉතින් ඕක තමයි ඔයාගේ දෙවැනි සාධකය වෙන්නේ. හරිද? හරි. ඊළඟට ඔයාගේ තුන්වෙනි සාධකය වෙන්නේ ඔක්සිකරණ අංකය. ඔක්සිකරණ අංකය තීරණය කරන්න ඕගොල්ලෝ හැමෝම දන්නවා. ඒක සරල දෙයක්නේ. ඉතින් ඔක්සිකරණ අංකයත් අර ආරෝපණය වගේම තමයි ඔයා දන්නවා. අට ඔක්සිකරණ අංකය ධන වෙන්න පුළුවන්, ඍණ වෙන්න පුළුවන්, බිඳුව වෙන්න පුළුවන්. ඉතින් ධන වෙනවා කියන එකේ තේරුම ඉතින් අර කලින් කියපු සංකල්පයම තමයි ඔක්සිකරණ අංකය ධන වෙනවා කියලා කියන්නේ යාගේ වටේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය නිකන් අඩුයි වගේ ගතියක් තමයි තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩුයි කියන්නේ යාට පිටින් ඉලෙක්ට්‍රෝන ඇදලා ගැනීමේ හැකියාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට යාගේ මොකද වෙන්නේ? විද්‍යුත් ත්‍රිණතාවය වැඩි වෙනවා. හරිද? ඉතින් ඕක තමයි සංකල්පය. ඉතින් මේ සරල උදාහරණ තුනක් මම දීලා තියෙනවා. අපි දන්නවා H2S වල ගත්තොත් එහෙම සල්ෆර් පරමාණුවේ ඔක්සිකරණ අංකය ධන 2යි. SO3 2- වල සල්ෆර් පරමාණුවේ ඔක්සිකරණ අංකය ධන 4යි. SO4 2- වල සල්ෆර් පරමාණුවේ ඔක්සිකරණ අංකය ධන 6යි. දැන් මේ පැත්තට ගත්තොත් එහෙම ධන ගතිය වැඩිම වෙන්නේ මේකේ. ඊළඟට මේක ඊළඟට මේක. ඉතින් අපි මොකද කිව්වේ? ඔක්සිකරණ අංකයේ ධන ගතිය වැඩි වෙන්නේ විද්‍යුත් ත්‍රිණතාවය වැඩි වෙනවා. ඕකන අපේ කාරණය. ඉතින් හරිම සරලයි. එතකොට අපි මේ ඇසුරෙන් පුළුවන් කවුද වැඩිම විද්‍යුත් ත්‍රිණත කියලා තීරණය කරන්න. හරිද? ඕක තමයි තුන්වෙනි සාධකය. අවසාන සාධකය තමයි බැඳී ඇති පරමාණු වල ස්වභාවය මත. දැන් අර කාරණා තුනම සමාන පරමාණු දෙකක් තිබ්බ කියලා හිතන්නකෝ. දැන් උදාහරණ විදිහට මෙන්න මේ දෙක. හරිද? දැන් මේගොල්ලන්ගේ ඔක්සිකරණ අංකත් සමානයි, මේගොල්ලන්ගේ මුහුම්කරණයත් සමානයි, මේගොල්ලෝ මත තියෙන ආරෝපණත් සමානයි. එහෙමනම් අපිට මොකද්ද ඊළඟට තීරණය කරන්න තියෙන සාධකය? අවසාන සාධකය තමයි බැඳී ඇති පරමාණු වල ස්වභාවය මත. දැන් ඔයාලට තේරෙනවා මේ කාබන් මතට තියෙන්නේ ෆ්ලෝරින් පරමාණු 4ක්. මේ කාබන් ගත්තොත් එහෙම මේ මත තියෙනවා ක්ලෝරින් පරමාණු 4ක්. ඉතින් ඕගොල්ලෝ දන්නවා ෆ්ලෝරින් කියන්නේ ක්ලෝරින් වලට වඩා අනිවාර්යයෙන්ම විද්‍යුත් ඍණ මූල ද්‍රව්‍යයක්. නේද? ඉතින් මොකද්ද වෙන්නේ? මෙන්න මේ බන්ධන කාබන් සමග තියෙන බන්ධනවල ඉලෙක්ට්‍රෝන වලාව එයා දෙසට ඇදලා ගන්නවා. නේද? මෙයත් ඒහා සමානව ඇදලා ගන්නවා. හරිද? ඒහා සමානව නෙවෙයි ක්ලෝරින් වලින් ඇදලා ගන්න ඊට වඩා අඩුයි. මොකද එයාගේ විද්‍යුත් ත්‍රිණතාවය අඩුයි. දැන් එතකොට මේ කාබන් පරමාණුවේ විද්‍යුත් ත්‍රිණතාවයෙන් අපි සංසන්දනය කරන්න ඕනේ. එතකොට මෙයා වටා තියෙන ඉලෙක්ට්‍රෝන ඝනත්වය තමයි අපි දැන් බලන්න ඕනේ. දැන් මේ ෆ්ලෝරින් වලින් ගොඩක් ඇදලා ගන්නවා කියන එකේ තේරුව කාබන් පරමාණු වටා ඉලෙක්ට්‍රෝන ඝනත්වය මේකේ අඩුයි. මීට වඩා. නේද? මෙයා මොකද මෙයා මෙච්චර ඇදලා ගන්නේ නැහැ. එතකොට මෙයා වටා තරමක් ඉලෙක්ට්‍රෝන වලාවක් ඉතුරු වෙනවා. එතකොට මේ දෙන්න සංසන්දනය කරාම මේ කාබන් පරමාණු වටා ඉලෙක්ට්‍රෝන ඝනත්වය ගොඩක් අඩුයි. මෙයාට වඩා. ඒකේ තේරුම මෙයාට වෙන තැනකින් ඉලෙක්ට්‍රෝන වලාවක් ඇදලා ගැනීමේ තියෙන හැකියාව මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. ඒ අනුව මෙන්න මේකේ විද්‍යුත් ත්‍රිණතාවය වැඩි වෙනවා. මොකද මෙයාගේ වටේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය සෑහෙන්න මෙයාට වඩා අඩු නිසා. තේරුණාද? ඉතින් ඔන්න ඔය කාරණා හතර තමයි ඔයා සංසන්දනය කරන්න ඕනේ. මොකද ඔයාගේ පළවෙනි එක මුහුම්කරණය S ගතිය වැඩි නම් විද්‍යුත් ත්‍රිණතාවය වැඩි. ආරෝපණය ගත්තොත් එහෙම ධන ආරෝපණය වැඩි නම් විද්‍යුත් ත්‍රිණතාවය වැඩි. ඔක්සිකරණාංකය ගත්තොත් එහෙම ධන ඔක්සිකරණාංකයක් වෙනකොට එයාගේ විද්‍යුත් ත්‍රිණතාවය වැඩි. අවසානයේදී බැඳී ඇති පරමාණු ස්වභාවය කියලා කියන්නේ විද්‍යුත් ත්‍රිණේව ගොඩක් බැඳලා තියෙනවා නම් ඒ අදාළ පරමාණුවේ විද්‍යුත් ත්‍රිණතාවය ගොඩක් වැඩි වෙලා යනවා. ඉතින් මේ කාරණා හතර දන්නවා නම් හරියට
ඔයාට අර දීලා තියෙන ඕනම ප්‍රශ්නයක් කරන්න පුළුවන්. හරිද? ඉතින් ඔයා මේ ටික තමයි දැනගෙන ඉන්න ඕනේ. අපි දැන් බලමු මේ ටික දන්නවා නම් අපිට අර ප්‍රශ්න ටික කරන්න පුළුවන්ද කියලා. හරි, මුලින්ම අපි බලමු 2014 ප්‍රශ්නේ. 2014 ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ අර සංසන්දනය කරන්න තියෙන පළවෙනි ප්‍රශ්නේ සංසන්දනය කරන්න තියෙන ප්‍රශ්නයක් තමයි මේක. මොකක්ද දන්නවද ඔයාගේ ප්‍රශ්නේ? ජලය සහ H3O+ සහ OH- වල ඔක්සිජන් පරමාණුවේ විද්‍යුත් ඍණතාවය වැඩි වෙන පිළිවෙලට පෙළ ගස්සන්න කියන එක තමයි ප්‍රශ්නේ. අපි බලමු දැන් ඉතින් මේක කරන්නේ කොහොමද කියලා. හරිද? ඉතින් ඔයාලට තේරෙනවා මේක කරන්න කලින් අපිට අනිවාර්යෙන් මෙයාගේ ව්‍යුහය ඇඳගෙන ඉන්න ඕනේ. නැත්නම් ඔයා කොහොමද මුහුම්කරණය තීරණය කරන්න ඔක්සිකරණා කියනම් පුළුවන්. ආරෝපණය ඔය වගේ දේවල් ඉතින් කරන්න අනිවාර්යෙන්ම ඔයාට මේකේ ලුයිස් ව්‍යුහය අදින්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඉතින් ඒගොල්ලෝ ලොකු අණු දෙන්නේ නැහැ මේ වගේ වට. ඉතින් ඉක්මනට ලුයිස් ව්‍යුහයක් අඳින්නත් පුළුවන් වෙන්න ඕනේ. මම මෙතන මේගොල්ලන්ගේ ලුයිස් ව්‍යුහ තුන ඇඳලා තියෙන්නේ. මොකද ඒක වෙන පාඩමක් නෙනේද? ඒ ඇසුරෙන් ඔයාට පුළුවන් උත්තරේ ගන්න. දැන් මෙහෙමයි. මුලින්ම මම මේක දැන් ඔයාලට හරියට පෙන්වන්න ඕන හින්දා අපි මේගොල්ලන්ගේ මුහුම්කරණයේ ඔක්සිකරණ අංකයේ ආරෝපණය කියන තුන වෙන වෙනම දාගමු. ඉතින් ඊ ඇසුරෙන් අපිට පුළුවන් ලේසියෙන්ම කාගේද විද්‍යුත්ඥතාවය වැඩි අඩු කියලා හොයාගන්න. දැන් අපි මුලින්ම ජලයේ පරමාණු සලකමු. මේකනේ අපේ ජලය අණුවනේ. ජල අණුව මේක. එතකොට දැන් මෙයාගේ මුහුම්කරණය කුමක්ද? කොහොමද මුහුම්කරණය තීරණය කරන්නේ? එයාගේ වටා තියෙන ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය බලන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය. ඒ කියන්නේ අර ඔය අර VSEPR යුගල් ගාන කියලා කියන්නේ අන්නේ VSEPR යුගල් ගාන තමයි අපිට මුහුම්කරණයට අවශ්‍ය වෙන්නේ. හරිද? ඉතින් මේ ඔක්සිජන් පරමාණුවට VSEPR යුගල් ගාන කීයද? VSEPR යුගල් කියන්නේ මොකද්ද? තනි බන්ධන සහ එකසර ඔච්චරයි. ද්විත්ව බන්ධනවත් ත්‍රිත්ව බන්ධනවත් මේකට ගන්න එපා. තනි බන්ධන සහ එකසර කීයක් තියෙනවද කියලා බලන්න. දැන් මේ ඔක්සිජන් පරමාණුවට සැලකුවොත් එහෙම 1 2 3 4යි. තනි බන්ධන දෙකකුත් එකසර යුගල් දෙකකුත් ඔක්කොම කීයද? 4යි. ඒ කියන්නේ අපිට මුහුම් කාක්ෂික 4ක් ඕනේ. මුහුම් කාක්ෂික 4ක් නම් එයාගේ මුහුම්කරණය කොහොමද? sp3 නේද? හරිම සරලයි. ඉතින් ඔයා H3O+ සැලකුවොත් එහෙම මේ ඔක්සිජන් පරමාණු වටා ගත්තොත් එහෙම තනි බන්ධන සහ එකසර යුගල් වල එකතුව කීයද? එකසර යුගලකුත් තනි බන්ධන තුනකුත් ඔක්කොම ගත්තොත් එහෙම 4යි. ඔක්කොම 4ක් තියෙනවා කියලා කියන්නේ යාගේ මුහුම්කරණයත් මොකක්ද එහෙනම්? sp3. ඊට පස්සේ OH- එක ගත්තොත් එහෙම OH- එක ගත්තොත් එහෙම එයාගේ ඔක්සිජන් පරමාණු වටා එකසර තුනකුත් තනි බන්ධනයකුත් තියෙනවා. එහෙමනම් එයාගේ මුහුම්කරණය කුමක්ද? sp3. මොකද අපිට ඒකටත් ඕනේ 4ක්. ඉතින් ඔයාලා තේරෙනවා දැන් මේක මුහුම්කරණය ඇතුලෙන් එහෙනම් අපිට සංසන්දනය කරන්න බෑ. මොකද තුනේම මුහුම්කරණය එකයි. හරිද? හරි. ඉතින් අපි මුහුම්කරණය තීරණය කරලා ඉවරයි. ඊළඟට අපි බලමු ඔක්සිකරණ අංකය. ඉතින් ඔක්සිකරණ අංකය හොයන්න ඕගොල්ලෝ දන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අපි බලමුකෝ එකින් එක. දැන් මුලින්ම H2O. H2O වල ඔක්සිකරණ අංකය හොයමු ඔක්සිජන් පරමාණු. ඉතින් හරිම සරලයිනේ නේ. කොහොමද ඔය එක කරන්නේ? අපි දැන් ඔක්සිජන් වල දන්නේ නැහැ. ඒකින්ද අපි ඒක X කියලා දාගමු. එතකොට ඔයගොල්ලෝ දන්නවා හයිඩ්‍රජන් පරමාණු දෙක මගින් එක හයිඩ්‍රජන් පරමාණුවක් ධන එක අනිත් පරමාණුව ධන එක. ඒ අනුව ධන දෙකක් අපිට එනවා. නේද? හයිඩ්‍රජන් පරමාණු දෙකෙන්. ඉතින් යාගේ සමස්ථාරෝපණයට අපි මේක සමාන කිරීම තමයි කරන්නේ. එක් පරමාණු වල ඔක්සිකරණාංක සමස්ථාරෝපණයට සමාන කරලා ওই විදිහට අපි ඔක්සිකරණාංකය හොයන්නේ නේද? ඉතින් මෙයාගේ සමස්ථාරෝපණය කීයද? බිඳුව වෙලා යනවා. ඒ අනුව x එන්නේ කීයද? මේක මේ පැත්තට ගියාට පස්සේ ඍණ 2යි. ඒ කියන්නේ අපි ඔක්සිජන් පරමාණුවේ ඔක්සිකරණාංකය කීයද? ඍණ 2 වෙලා යනවා. හරිද? ඊළඟට අපේ H3O+. H3O+ ගත්තොත් එහෙම අපේ ඔක්සිජන් පරමාණු අපි X කියලා දාගමු. එතකොට ඒක අපිට හයිඩ්‍රජන් පරමාණු 3ක් තියෙනවා. ඒ අනුව එතනට ධන 3ක් එනවා. එතකොට මෙයාගේ සමස්ථාරෝපණය කීයද? ධන 1යි. ඉතින් ඒ ධන එකට මම මේක සමාන කරනවා. එතකොට මේක සුළු කරාට පස්සේ මට මොකද්ද වෙන්නේ? මේක මේ පැත්තට ගියාට පස්සේ 1 ඍණ 3 ඒ අනුව x සමානයි ඍණ 2යි. නේද? ඒ අනුව H3O+ වල ඔක්සිජන් පරමාණුවේ මුහුම්කරණාංකයත් ඍණ 2ම තමයි. හරි ඊළඟට අපි OH- ගමුකෝ. දැන් OH- ගත්තොත් එහෙම අපිට හයිඩ්‍රජන් පරමාණු එකකුත් ඔක්සිජන් පරමාණු එකකුත්. ඉතින් ඔක්සිජන් පරමාණු වෙන හින්දා මම ඒකට x කියලා දාගන්නවා. හයිඩ්‍රජන් පරමාණුවේ එතකොට ඔක්සිකරණාංකය වෙන්නේ ධන 1යි. ඒක සමානයි සමස්ථාරෝපණය කීයද? ඍණ 1යි. ඉතින් ඒකින්ද මම මේක සමාන කරනවා ඍණ 1ට. ඉතින් මේක සුළු කරාට පස්සේ මට එනවා මේක මේ පැත්තට ගියාට පස්සේ ඍණ 1යි ඍණ 1යි ඍණ 1යි එකතු කරාට පස්සේ ඍණ 2යි. එතකොට ඒකේ මුහුම් කරන ඔක්සිකරණාංකය වෙන්නේ ඍණ 2යි. එතකොට මේ තුනේම ඔක්සිජන් පරමාණුවේ එතකොට ඔක්සිකරණාංකය එකම තමයි එන්නේ. ඒ අනුව අර තේිනවා මෙන්න මේ ඔක්සිකරණාංකය ඇසුරෙනුත් මේක අපිට සංසන්දනය කරන්න බෑ.
ඊළඟට එහෙනම් අපිට පුරන් තියෙන්නේ ආරෝපණය. හරිද? ඉතින් අපි ආරෝපණය දැන් පුරවමු. ඉතින් ඔයගොල්ලෝ ආරෝපණය හොයන්න දන්නවනේ. ඔයගොල්ලෝ කොහොමද ආරෝපණය හොයන්නේ සාමාන්‍යයෙන්? ඉතින් ආරෝපණය හොයන කොහොමද? ඔයගොල්ලෝ දැන් ලූවිස් ව්‍යුහය අඳිනකොට ආරෝපණය දාන්න විදිහට තමයි ඉතින් ආරෝපණය හොයන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ යම්කිසි පරමාණුවක ආරෝපණය හොයන්න ඕන නම් එයාගේ සංයුත ඉලෙක්ට්‍රෝන ගානට වඩා වැඩි නම් ඍණ ආරෝපණයක් දානවා, අඩු නම් ධන ආරෝපණයක් දානවා. එහෙමනේ අපි ආරෝපණය හොයන්නේ නේද? ඉතින් අපි බලමු දැන් මේ H2O කියන අණුවේ ඔක්සිජන් පරමාණුව වටා ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද බලමු. ඉතින් එයාගේ සංයුතතාවය කීයද? ඔක්සිජන් වල සංයුතතාවය 6යි. එතකොට දැන් තියෙනවා 1 2 3 4 5 6යි. ඉතින් ඒ 6 ඒ විදිහටම තියෙනවා. එහෙනම් එයාගේ ආරෝපණය කීයද? බිඳුව. කිසිම වෙනසක් නැහැ නේ. වැඩිත් නැහැ, අඩුත් නැහැ. 6ම තියෙනවා. ඊළඟට දැන් මේක ගත්තොත් 1 2 3 4 5යි. මේක වටා ඉලෙක්ට්‍රෝන කීයද තියෙන්නේ? 5යි. ඒ කියන්නේ තියෙන්න ඕන ගානට වඩා එකක් අඩුයි. ඒකේ තේරුම එහෙනම් එතනට අපි දාන්නේ ධන එකක ආරෝපණයක්. ඔහොම නෙවෙයි විශ්වවිද්‍යාලයකට ආරෝපණය දාන්නේ. ඒ විදිහම තමයි. එතකොට දැන් OH මයිනස් සලකමු. එතකොට මේක වටේ ඉලෙක්ට්‍රෝන කීයද? 1 2 3 4 5 6යි 7යි. ඒ කියන්නේ එයාගේ සංයුත ඉලෙක්ට්‍රෝන ගානට වඩා ඉලෙක්ට්‍රෝන එකක් වැඩි. එහෙනම් එයාගේ ආරෝපණය කීයද? ඍණ 1යි. හරිද? ওই විදිහෙන් අපි ආරෝපණය දාන්නේ හරිම සරලයි. ඉතින් දැන් ඔයාලට දැන් පේනවා අපි දැන් වගුව සම්පූර්ණ කරලා තමයි තියෙන්නේ. එතකොට මෙතන මුහුම් කරන්නේ sp3 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 ඔක්සිජන් අංකයේ ඍණ 2යි ඍණ 2යි ඍණ 2යි. ඉතින් මේ තුන සමානයි ඔක්කොම සමානයි කියන එකේ තේරුම ඒකෙන් අපිට සංසන්දනය කරන්න බෑ. එතකොට ආරෝපණයෙන් තමයි එහෙනම් මේක සංසන්දනය කරන්න වෙන්නේ. හරිද? එතකොට H2O වල ආරෝපණය බිඳුවයි, H3O+ වල ඔක්සිජන් පරමාණුවේ ආරෝපණය ධන 1යි, OH- වල ඔක්සිජන් පරමාණුවේ ආරෝපණය ඍණ 1යි. ඉතින් අපි මොකද්ද කතා කරේ? ධන ආරෝපණය වැඩි වෙන තරමට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඉතින් හරීම සරලයි දැන්. ඒ අනුව ඔයාලට තේරෙනවා මේකෙන් වැඩිම විද්‍යුත් ඍණතාවයක් තියෙන්නේ නම් මේකේ. මොකද එතන ධන ආරෝපණයක් තියෙන හින්දා. එතකොට අපිට වැඩිම විද්‍යුත් ඍණතාවයක් තියෙන්නේ H3O+ වල ඉන්න ඔක්සිජන් පරමාණුවේ. ඊළඟට බිඳුව. බිඳුව කියන එකේ තේරුම තියෙන ඍණයකට වඩා මේකේ ආරෝපණය අඩුයිනේ. ඒක හින්දා H2O වල තියෙන ඔක්සිජන් පරමාණුවේ විද්‍යුත් ඍණතාවය තමයි ඊළඟට වැඩිම වෙන්නේ. ඊළඟට විද්‍යුත් ඍණතාවය අඩුම වෙන්නේ OH- වල ඔක්සිජන් පරමාණු. තේරුණාද? ඉතින් හරිම සරලයි. සමහර වෙලාවට හේතු පැහැදිලි කරන්න කියලාත් කියනවා. හේතු පැහැදිලි කරන්න කිව්වොත් මෙන්න මේ වගුව මේ විදිහට ඇඳනම් හරි. වගුවක් අවශ්‍ය නැහැ. සරලව මුහුම්කරණීය ඔක්සිජන් අංකයේ ආරෝපණය ඒ දීලා තියෙන එක් අණු වල ඇඳලා ලියලා දාන්න. එතකොට උත්තරේට ලකුණු හම්බ වෙනවා. හරිද? ඉතින් මේ විදිහට තමයි ඔයා විද්‍යුත් ඍණතාවයේ සංසන්දනය කරන ප්‍රශ්නයක් කරන්න ඕනේ. හරිද? මුහුම්කරණයයි ඔක්සිජන් අංකයේ ආරෝපණය තුනම හොයලා තමයි ප්‍රශ්නේ කරන්න ඕනේ. එතකොට ඔයාට කවදාවත් මේ ප්‍රශ්නේ අමාරු වෙන්නෙත් නැහැ, වරදින්නෙත් නැහැ. හරිද? ඉතින් දැන් ඔයාලට පේනවා මේ විදිහට පිළිවෙලට කරාට පස්සේ උත්තරේ ගන්න එක හරියම ලේසියි. හරිද? මූලික කාරණා ටික හරියට දැනගත්තා නම් උත්තරේ ගන්න එක හරියම ලේසියි. දැන් එතකොට මේ 2014 PPK ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ වැඩිම විද්‍යුත් ඍණතාවයේ H3O+ ඊළඟට H2O ඊළඟට OH-. හරිද? හරි. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. හරි. ඊළඟට 2015 ප්‍රශ්නය. 2015 අර ස්ට්‍රක්චර්ඩ් එකේ සංසන්දනය කිරීම යටතේ තමයි මේක තියෙන්නේ. ඉතින් ඔයාලට දීලා තියෙන අණු තුන තමයි NO2F, NO4 3- සහ ඇමෝනියා. හරිද? ඉතින් මේ අණු තුන තමයි මම මෙතන ඇදලා තියෙන්නේ. ඉතින් අපිට අගාලා මේකේ මුහුම්කරණයේ මුලින්ම ලියාගෙන ඉමු. මුලින්ම NO2F සැලකුවොත් එහෙම ඒක වටා VSEP රුගල් කීයද? 1 2 3යි. දිත්ත බන්ධනය සලකන්නේ නැහැ. ඒක තනි බන්ධනය විතරයි මම ගන්නෙ. ඒ අනුව 3යි. 3යි කියන්නේ sp2. හරිද? sp2. ඊට පස්සේ මෙතන අපි NO4 3- සලකුවොත් ඒක වට 1 2 3 4යි. එහෙනම් මගේ මුහුම්කරණයේ sp3 නේද? මුහුම්කරණයේ sp3. හරි. ඊළඟට මම ඇමෝනියා සලකුවොත් එහෙම ඒක වටේ 1 2 3 4යි. ඒ අනුව මගේ ඒක වටේ මුහුම්කරණය වෙන්නේ sp3. හරිද? එතකොට මේ විදිහට තමයි මුහුම්කරණය ලියන්නේ. ඊට පස්සේ ඔක්සිජන් අංකය අපිට අටක් ගාලා ලියා ගමු. ඔක්සිජන් අංකය සැලකුවොත් එහෙම මම මේකේ x කියලා ගත්තොත් එහෙම මට මෙතන ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. ඒ අනුව ඍණ 2යි ඒව දෙකක් කියන්නේ ඍණ 4යි. සහ මට තියෙනවා ෆ්ලෝරින් පරමාණුවෙන් ඒකින් ඍණ 1ක් සමානයි බිඳුවයි. ඒ අනුව මේක සුළු කරාට පස්සේ මට එනවා ධන 5 නේද? ධන 5ක් එනවා මේ නයිට්‍රජන් පරමාණුවේ ඔක්සිකරණ අංකය. එතකොට මේක සැලකුවොත් එහෙම x දාගත්තොත් එතකොට මට මෙතන එනවා 1 2 3 4යි
ඔක්සිජන් පරමාණු 4ක් කියලා කියන්නේ ඍණ 8යි සමානයි මේකේ සමස්ත ආරෝපණය ඍණ 3යි. හරිද? එතකොට මේක සුළු කරොත් එහෙම මට එන්නේ මොකද්ද? ඒත් එන්නේ මට ධන 5යි කියලා. නේද? මේ පැත්තට ගියොත් එහෙම මේක ධන 5 වෙනවා. ඇමෝනියා සෙලකුවොත් එහෙම x ධන හයිඩ්‍රජන් වලින් 1යි 2යි 3යි ධන 3යි සමානයි බිඳුවයි. මේක මේ පැත්තට ගියොත් එහෙම මට එනවා ඍණ 3ක් කියලා. නේද? ඉතින් මම ටක් ගාලා මේ ඔක්සිජන් අංක ටිකක් මේකට පුරව ගත්තොත් මෙන්න මේ විදිහට තමයි ඔක්සිජන් අංක ටික එන්නේ. හරි. ඊළඟට අපි ආරෝපණය බලමු. දැන් ආරෝපණය ගත්තොත් එහෙම නයිට්‍රජන් වල සංයුක්තතාවය කීයද? 5යි. නේද? නයිට්‍රජන් වල සංයුක්තතාවය 5යි. ඉතින් අපි ගණන් කරමු එහෙනම් 1යි 2යි 3යි 4යි. 4යි කියන්නේ එහෙනම් එකක් අඩුවෙනේ 5ට වඩා එකක් අඩුයි. එහෙමනම් අපිට මෙතන දාන්න වෙන්නේ ධන එකක ආරෝපණයක් තමයි මේ නයිට්‍රජන් පරමාණු මත තියෙන්නේ. එලෙසම මේක සැලකුවොත් එහෙම 1යි 2යි 3යි 4යි ඒකමයි 5ට වඩා එකක් අඩුයි. එහෙනම් මෙතනත් ආරෝපණය වෙන්නේ ධන 1යි. මේක සැලකුවොත් එහෙම 1යි 2යි 3යි 4යි 5යි කිසිම ප්‍රශ්නයක් නැහැ. 5 ඒ විදිහටම තියෙනවා. එහෙනම් ඒකේ ආරෝපණය බිඳුවයි. නේද? හරි. දැන් ඔන්න ඔය විදිහට තමයි අපි මේක පුරව ගත්තේ. දැන් අපිට පුළුවන් සංසන්දනය කිරීම පටන් ගන්න. ඉතින් දැන් බලමු අපි ආරෝපණය අතින් ගත්තොත් එහෙම මේ දෙන්නගේ වැඩි මේකේ අඩුයි. ඔක්සිජන් අංගය ගත්තොත් ඒත් ඒ විදිහමයි මේ දෙන්නගේ වැඩි මේක අඩුයි. මුහුම්කරණය අතින් ගත්තොත් එහෙම මෙයාගේ වැඩි මේ දෙන්නගේ අඩුයි. මෙයාගේ තමයි S ගතිය වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට තේරෙනවා එහෙනම් අපේ වැඩි දෙක වෙන්නේ මේ දෙක. ඉතින් අපි මේ දෙක සංසන්දනය කරමු මුලින්ම. එතකොට මේ දෙක සංසන්දනය කරොත් එහෙම ඔක්සිජන් අංකයි ආරෝපණය දෙකේම එක සමානයි. නේද? ඉතින් අපිට ඒක වෙන් කරගන්න වෙන්නේ එහෙනම් මුහුම්කරණය සලකලා. මුහුම්කරණය ගත්තොත් එහෙම sp2 මුහුම්කරණය S ගතිය වැඩි. එහෙනම් අනිවාර්යයෙන්ම මගේ විද්‍යුත් ඍණතාවය වැඩි වෙන්න ඕනේ මේකට වඩා. නේද? ඒ විතරක් නෙමෙයි මෙන්න මේ වගේ ඉතින් ෆ්ලෝරින් පරමාණුවක් සම්බන්ධ වෙලා තියෙනවා කියන්නේ ඔයාලට වෙන කිසිම කාරණයක් සලකන්න ඕනෙත් නැහැ. බොහෝ විට මේ ෆ්ලෝරින් පරමාණුවක් සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ තමයි විද්‍යුත් ඍණතාවය වැඩිම වෙන්නේ. හරිද? මොකද ෆ්ලෝරින් කියන්නේ විද්‍යුත් ඍණතාවයෙන් වැඩිම එක. ඉතින් ඒක මේකට සම්බන්ධ වෙලා කියලා තියෙනවයි කියන එකේ තේරුම එයාගේ දෙසට ඉලෙක්ට්‍රෝන වලාව ගොඩක් ඇදලා ගන්නවා. හරිද? එතකොට අපේ සලකන ලබන පරමාණු මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය ගොඩක් අඩු වෙනවා. ඒ අනුව මෙන්න මේක මත විද්‍යුත් ඍණතාවය ඉතාමත් ඉහළ වෙනවා. ඉතින් ඒ කාරණයයි මෙන්න මෙතන මුහුම්කරණය කියන කාරණය සැලකිලිට ගත්තට පස්සේ මට කියන්න පුළුවන් මේ අණු තුනෙන් වැඩිම විද්‍යුත් ඍණතාවය තියෙන්නේ මොකේද එහෙනම් NO2F. නේද? NO2F වල තමයි වැඩිම විද්‍යුත් ඍණතාවයක් තියෙන්නේ. ඊට පස්සේ මේ දෙක සැලකුවොත් ඉතින් හරිම සරලයි. ආරෝපණය අතින් ගත්තත් ඔක්සිකරණ අංකය අතින් ගත්තත් දෙකෙන්ම වැඩි වෙලා තියෙන්නේ මේක. නේද? sp3 මුහුම්කරණය නම් සමානයි. නමුත් අනිත් කරුණු දෙක සැලකිලිට ගත්තට පස්සේ වැඩි වෙලා තියෙන්නේ මෙන්න මේකේ. ඉතින් ඒ අනුව NO4 3- තමයි මගේ ඊළඟට විද්‍යුත් ඍණතාවයෙන් වැඩි නයිට්‍රජන් පරමාණුව සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට අඩුම විද්‍යුත් ඍණතාවයක් තියෙන්නේ එහෙනම් මෙන්න මේ ඇමෝනියා වල. හරිම පැහැදිලි තර්කානුකූලයි. ඉතින් උත්තරේ 100% නිවැරදි බව Tamanටම වැටහෙනවා නේද? මේ විදිහට කරාට පස්සේ හරිම තර්කානුකූලව අපි උත්තරේ අරන් තියෙන්නේ. ඉතින් ඒකින්ද 2015 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ මෙන්න මේක. ඉතින් ඒකේ හේතුත් එක්කම තමයි දක්වන්න කියලා තියෙන්නේ. හේතුව මෙන්න මේ විදිහට දක්වන්න ඕනේ. මේ හැම එකටම ලකුණක් තියෙනවා. හරිද? ඉතින් ඊටමත් වැදගත් හේතුවත් එක්ක හැමතිස්සෙම උත්තරේ ගන්න. එතකොට වරදින්නේ නැහැ. හරි. ඊළඟට 2018 ප්‍රශ්නේ. මේ 2018 ප්‍රශ්නේ ක්ලෝරිනු නයිට්‍රජනු දෙකම තියෙනවා. ඉතින් මේක ඔයගොල්ලෝ දන්නවන්නේ ওই විද්‍යුත් ඍණතාවය සම්බන්ධව ගැටලුවක් තියෙනවා. ඉතින් නව නිර්දේශය හැටි නිව් සිලබස් එකේ හැටියට ඔයගේ ක්ලෝරින් පරමාණුවේ විද්‍යුත් ඍණතාවය නයිට්‍රජන් පරමාණුවට වඩා වැඩි කියලා ගන්න. හරිද? ඒක ඔළුවේ තියාගෙන අපි මේ ප්‍රශ්නේ කරමු. නැත්නම් වර්ධිනවා. ඒක ඉතින් ඒගොල්ලෝ දෙන හැටියට අපි කරමු. මොකද ඒගොල්ලෝ කියලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ අලුත් සිලබස් එකේ හැටියට ක්ලෝරින් වල තමයි නයිට්‍රජන් වලට වඩා විද්‍යුත් ඍණතාවයෙන් වැඩි. ඉතින් ඒ අනුව අපි මේ ප්‍රශ්නේ කරමු. හරිද? හරි. අපි බලමුකෝ දැන් මේ ප්‍රශ්නේ ඔයගොල්ලන්ට දීලා තියෙන අණු 5. අණු 5ක්ම දීලා තියෙනවා. ඇමෝනියා NH4+ NOCl NO2Cl මෙන්න මේ වගේ අර දායක බන්ධනයක් කියන්නේ නේ එකක් තියෙනවා F3C NC කියන අණු. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩක් ලට ඔය ෆ්ලෝරින් ගෑවිච්ච ගමන්ම ආයෙ වෙන දේවල් බලන්න ඕනෙත් නෑ. එයාගේ තමයි විද්‍යුත් ඍණතාවය වැඩිම වෙන්නේ. මොකද එයා ඉලෙක්ට්‍රෝන වලාව සෑහෙන්න ඇදලා ගන්නවා. එතකොට අපේ අදාළ පරමාණු වටේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය සෑහෙන්න අඩු වෙලා යනවා. හරිද? ඒකයි මේ ෆ්ලෝරින් හැමතිස්සෙම දාලා දෙන්නේ. ෆ්ලෝරින් දාන්නේ අර ඇදලා ගැනීමේ හැකියාව වැඩි බව පෙන්වීමට. එතකොට දීලා තියෙන හැම අණු සෙට් එකකින්ම වැඩිම විද්‍යුත් ඍණතාවයක් දරන්නේ ඔය ෆ්ලෝරින් ගෑවිලා තියෙන එක. හරි. අපි ඊටු ටිකේ බලමුකෝ එහෙනම් දැන්.
එතකොට මම මේ අණු ටික ඔක්කොම ඇඳලා තියෙන්නේ ඇමෝනියා NH4+ NOCl NO2Cl සහ මෙන්න මේ දායක බන්ධය. හරි දායක බන්ධය තියෙන අණුව මම මේ ඇඳලා තියෙන්නේ. හරි දැන් අපි එක එක බලමු දැන් මුහුම් කරන්නේ. ඉතින් ඇමෝනියා වටේ අපිට තියෙනවා එක සැර යුගලකුත් තනි බන්ධන තුනකුත් ඒ අණු ඔක්කොම 4යි ඒකින්ද sp3. මේක වටේ 4යි sp3. මේක වටේ ගත්තොත් එහෙම අපිට තියෙනවා තනි බන්ධන දෙකකුත් එක සැර යුගලකුත් ඔක්කොම 3යි. ද්විත්ව බන්ධන ගන්නෙ නැහැ. හරිද? BSCPR වල ද්විත්ව බන්ධන ගන්නෙත් නැහැ, ත්‍රිත්ව බන්ධන ගන්නෙත් නැහැ. අනිත් ඔක්කොම ගණන් කරන්න. එතකොට 1යි 2යි 3යි 3යි කියන්නේ අපිට මුහුම් කාක්ෂික 3යි ඕනේ. එහෙනම් sp2. මේක ගත්තොත් එහෙම 1යි 2යි 3යි. ඒක වටේ 3යි. එහෙනම් sp2. දැන් මේක ගත්තොත් එහෙම මේක ඉතින් බලන්න ඕනෙත් නෑ. නමුත් අපි තර්කානුකූලවත් බලමුකෝනේ. එතකොට මේකේ තිත්ත බන්ධන අපි ගණන් කරන්නේ නැහැ. තනි බන්ධනයක් තියෙනවා මෙතන 1යි 2යි. එහෙනම් එයාගේ මුහුම් කරණය sp. හරිද? හරි. ඊළඟට අපි ආරෝපණය බලමු. ඉතින් ආරෝපණය ගැන කතා කරනකොට අර කලින් ක්‍රමයම තමයි නයිට්‍රජන් තියෙන හින්දා නයිට්‍රජන් වල සංයුතිතාවය 5යි. එතකොට මේක 1යි 2යි 3යි 4යි 5යි කිසිම වෙනසක් නැහැ. එහෙනම් බිඳුවයි මේකේ 1යි 2යි 3යි 4යි. 5ට වඩා එකක් අඩුයි. එහෙනම් එයාගේ ආරෝපණය ධන 1යි. මේක 1යි 2යි 3යි 4යි 5යි කිසිම වෙනසක් නැහැ. ආරෝපණය බිඳුවයි. මේක 1යි 2යි 3යි 4යි. එහෙනම් සංයුතිතාවයට වඩා එකක් අඩුයි. එහෙනම් එයාගේ ආරෝපණය ධන 1යි. මේක 1යි 2යි 3යි 4යි ඒකමයි. එහෙනම් එකක් අඩුයි ධන 1යි. ඔන්න අපි ආරෝපණ සෙට් එකක් දාගත්තා. ඊළඟට අපි ඔක්සිජන් අංකයට ටක් ගාලා හොයාගෙන යමු. ඉතින් අපි ඒක ටක් ගාලා හොයමු. ඇමෝනියා වල ගත්තොත් එහෙම x+3 සමානයි 0යි. එතකොට x වෙන්නේ ඍණ 3යි. එහෙනම් මෙයාගේ ඍණ 3යි කියලා අපිට එනවා. මේක ගත්තොත් එහෙම x ධන අපිට 4ක් තියෙනවා හයිඩ්‍රජන් පරමාණු 4 සමානයි ධන 1යි. මොකද එයාගේ ආරෝපණය ධන 1යි. ඒ අනුවත් අපිට x එන්නේ ඍණ 3යි කියලා. NOCl වල මේ ඔක්සිජන් අංකයට තමයි මෙන්න මේක පැටලෙන්නේ. මොකද නයිට්‍රජන් වල අපි ගන්න ඕනේ විද්‍යුත් ඍණතාවය ක්ලෝරින්ට වඩා අඩුයි. හරිද? ඒක තමයි දැන් අලුත්ම විදිහ. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ අලුත් සිලබස් එකේ හැටියට නයිට්‍රජන් වල විද්‍යුත් ඍණතාවය ක්ලෝරින් වලට වඩා අඩුයි. එහෙම තමයි ගාන හදන්න ඕනේ. හරි අපි දැන් එහෙම හදමුකෝ. එතකොට නයිට්‍රජන් වල x එතකොට ක්ලෝරින් වලින් මොකද්ද වෙන්නේ? මොකද ක්ලෝරින් පරමාණුව දැන් විද්‍යුත් ඍණතාවයෙන් වැඩි කියලා ගන්නෙ. නේද? විද්‍යුත් ඍණතාවයෙන් වැඩි කියලා ගන්නවා නම් ක්ලෝරින් වලට තමයි ඍණ ගතිය එන්න ඕනේ. මේකට නෙමෙයි. ඒක තමයි මෙතන වර්ධින එකම තැන. ඔයගොල්ලෝ අනිත් පැත්තට ගත්තොත් එහෙම ඔයගොල්ලෝ මෙතනට දාන වෙන්නේ ධන එකක්. මොකද නයිට්‍රජන් වල විද්‍යුත් ඍණතාවය වැඩි කියලා ගත්තොත් මෙතනට එන්නේ ධන ඔක්සිජන් අංකයක් ඉන්නේ. එහෙම නෙවෙයි. දැන් හරි විදිහට ක්ලෝරින් වල විද්‍යුත් ඍණතාවය වැඩි. එම නිසා ක්ලෝරින් වලින් ඍණ එකක් තමයි එන්නේ. හරිද? එතකොට ඔක්සිජන් ගත්තොත් එහෙම සාමාන්‍ය විදිහට ඍණ දෙකක් එනවා. සමානයි 0යි. එතකොට මේක සුළු කරාට පස්සේ වට x වෙන්නේ කීයද? ධන 3යි කියලා. හරිද? x එන්නේ ධන 3යි කියලා. හරි. ඒකම තමයි එතකොට ඊළඟ අණුවටත් අපිට දාන්න වෙන්නේ. නයිට්‍රජන් වල x ක්ලෝරින් වලින් ඍණ 1යි ඔක්සිජන් පරමාණු දෙකෙන් මොකක්ද අපිට වෙන්නේ? එතකොට ඍණ දෙකේව දෙකක්. නේද? එතකොට ඔක්කොම ඍණ 4යි. එතකොට ඒක සමානයි 0යි. එතකොට x සමාන වෙන්නේ කීයටද? ධන 5යි. හරි. එතකොට මේක ගත්තොත් එහෙම දැන් මේක කරන්න කොහමද? ඉතින් මේක ව්‍යුහය ඇසුරෙන් අපි හොයමු. ඒක ලේසි මෙතන ව්‍යුහය තියෙන හින්දා. ඉතින් මෙතන අපව දන්නා නයිට්‍රජන් පරමාණු වල ධන එකක ආරෝපණයක් තියෙනවා. නේද? ඉතින් නයිට්‍රජන් පරමාණු වල විතරයි එතකොට අපි මේක දාන්න ඕනේ. එතකොට මේ කාබන් පරමාණුවෙන් ගත්තොත් එහෙම මෙතනට එතකොට එනවා බන්ධන 3ක් තියෙන හින්දා ඍණ 3ක් එනවා මේ බන්ධනයේ ඇසුරෙන්. මෙතනින් ගත්තොත් එහෙම එක බන්ධනයක් තියෙන හින්දා මෙතනින් ඍණ එකක් එනවා. ඉතින් මේ ඔක්කොම එකට එකතු කරාට පස්සේ වට මොකක්ද දෙන්නේ? ඍණ 3යි. නේද? මොකද මේකට මේක කැපිලා යනවා. එතකොට නයිට්‍රජන් පරමාණු වට ඔක්සිජන් අංගය කීයද? ඍණ 3යි. හරිද? මේක සෙවීම අවශ්‍යත් නැහැ. නමුත් මේ මම හොන විදිහ කියලා දුන්න ඔයගොල්ලෝ බන්ධන කියන්නේ ව්‍යුහය ඇසුරෙනොත් ඔක්සිඩේෂන් මේ ඔක්සිජන් අංගය හොයන්න ඉගෙනගෙන තියෙනවනේ නේද? හරි. දැන් අපි පුරවගෙන ඉවරයි. දැන් අපි බලමු. කාගෙද වැඩි කාගෙද අඩුනේ? මුහුම් කරන ඇසුරෙන් ගත්තොත් එහෙම අපිට තියෙනවා මුහුම් කරන වර්ගම 3ක්. හරිද? මුහුම් කරන වර්ගම 3ක් තියෙනවා. දැන් මේක වැඩි වෙක විදියට කොහොමද අපිට ගන්න වෙන්නේ? මොකද ෆ්ලෝරින් උත් සම්බන්ධයි. ඉතින් මුහුම් කරන යතින් ගත්තත් එයාගේ S ගතිය ගොඩක් වැඩි.
ආරෝපණය අතින් ගත්තත් මෙයාගේ ධන ආරෝපණය වැඩි. මේ ඔක්සිජන් අංකය තමයි ඍණ 3ක් වෙලා තියෙන්නේ. නමුත් ඊට වඩා මෙතන මේ ෆ්ලෝරින් කියන පරමාණු බැඳී තිබීම ප්‍රබලයි. ඉතින් මෙතන කාරණා තුනක් සම්බන්ධයෙන්ම මෙයා තමයි ඉදිරියෙන් ඉන්නේ. මේක විතරයි පොඩ්ඩක් පස්සට ගිහින් තියෙන්නේ. කෙසේ නමුත් මේ ෆ්ලෝරින් සම්බන්ධ වෙලා තියෙන හින්දා සහ SP මුහුම්කරණයත් ධනාරෝපණයකොත් තියෙන හින්දා මේක වැඩිම එක ලෙස අපිට අනිවාර්යයෙන්ම ගත හැකියි. එතකොට අපේ වැඩිම වෙන්නේ මෙන්න මේ F3C NC කියන අණුව. හරිද? එයා තමයි එතකොට අපේ වැඩිම වෙන්නේ. හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ ටික. දැන් මුහුම්කරණයටින් ගත්තොත් එහෙම මේ දෙන්නගේ තමයි S ගතිය වැඩි. එතකොට මේ දෙන්න කොහොමත් වැඩි වෙනවා. නේද? ඉතින් මේ දෙන්න යටින් පස්සට යනවා. ඊට පස්සේ අපි ආරෝපණ අතින් ගත්තොත් එහෙම දැන් මේ දෙන්න ගත්තොත් එහෙම ආරෝපණ අතින් ගත්තොත් එහෙම මේ දෙන්න තමයි වැඩි. හරිද? මේ දෙන්න තමයි ආරෝපණ වලින් වැඩි. සහ ඊට පස්සේ ඔක්සිජන් අංක වලින් ගත්තොත් එහෙම ඉතින් මෙයා කොහොමත් ඊළඟට එන බව ඔයාලට පේනවා. මොකද එයාගේ ඔක්සිජන් අංකයක් ධන වෙලා තියෙන්නේ. එයාගේ ආරෝපණයක් ධන, එයාගේ මුහුම්කරණයකින් ගත්තත් S ගතිය වැඩිනේ. ඉතින් කොහොමත් ඊළඟටම වැඩිම එක වෙන්නේ මේක. මේවත් එක සංසන්දනය කරලා බලද්දි මේක තමයි ඊළඟටම වැඩියෙන්ම අපිට තියෙන එක වෙන්නේ. එහෙනම් එයාගේ තමයි ඊළඟට විද්‍යුත් ඍණතාවය වැඩිම වෙන්නේ. අපි ඊළඟට ගත්තොත් එහෙම දැන් ඊළඟට මේ තුන් දෙනා අපි සංසන්දනය කරලා බලමු. මේ කාරණා ගත්තොත් එහෙම දැන් NOCl ගලන්නකො. NOCl ගත්තොත් එහෙම sp2 මුහුම්කරණයක් තියෙන. එයාගේ ආරෝපණය බිඳුවයි සහ ඔක්සිජන් අංකය එයාගේ වෙලා තියෙනවා ධන 3. කාරණා දෙකක් අතින් ගත්තොත් එයා ඉදිරියෙන් ඉන්නවා මෙයාට වඩා. දැන් මෙයා නම් කොහොමත් අන්තිම වෙන බව අර තේරෙනවා. මොකද ආරෝපණයත් බිඳුවයි ඔක්සිජන් අංකය අතර ඉන්න වෙලා තියෙන්නේ. මුහුම්කරණයේත් S ගතිය ගොඩක් වැඩි. එතකොට මේ දෙන්න අතින් ගත්තොත් දැන් මේ ඔක්කොම සංසන්දනය කරොත් මෙයා තමයි අඩුම වෙන්නේ. ඊට පස්සේ මේ දෙන්න තමයි අපිට බලන්න ඕනේ කවුද වැඩි වෙන්නේ කියලා. මුහුම්කරණය අතින් ගත්තොත් මෙයා ඉදිරියෙන් ඉන්නවා. ආරෝපණය අතින් ගත්තොත් මෙයා ඉදිරියෙන් ඉන්නවා. ඔක්සිජන් අංකය ගත්තෙන් ගත්තොත් ඒත් මෙයා තමයි ඉදිරියෙන් ඉන්නේ. ඉතින් කාරණා දෙකක් ඔස්සේම මෙයා ඉදිරියෙන් ඉන්නේ හින්දා අපිට සිද්ධ වෙනවා මෙයා ඊළඟට ලියන්න. නේද? ඒ අනුව මගේ ඊළඟට වැඩි එක වෙන්නේ NOCl. ඊළඟට එහෙනම් අනිවාර්යයෙන්ම ඔයාලට එන්න ඕනේ මේක. මොකද මේ දෙන ගත්තොත් එimhe මෙයා කොහොමත් වැඩිනේ. NH4+ තමයි එන්නේ. ඉතින් අන්තිම එක වෙන්නේ ඔයාගේ ඇමෝනියා. හරිද? අන්තිම එක වෙන්නේ ඔයාගේ ඇමෝනියා. එතකොට මෙන්න මේ විදිහට තමයි ඔයාගේ අණුපිළිවෙල එන්නේ. වැඩිම වෙන්නේ මෙයා. ඊළඟට මෙන්න මේ ටික මේ විදිහට අණුපිළිවෙල හැදෙනවා. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි කරන්නේ. තේරුණාද? එතකොට කවදාවත් පැටලෙන්නේ නැහැ. හැමදේම සංසන්දනය කරලා බලන්න. එතකොට උත්තරේ ලේසියෙන්ම ගන්න පුළුවන්. හරිද? ඒ අනුව 2018 පීපීකේ ඔයාලට ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ මේක අලුත් සිලබස් එකේ හැටියට. හරිද? පරණ සිලබස් එකේ හැටියට උත්තරේ වෙනස් වෙනවා. නමුත් අලුත් සිලබස් එකේ හැටියට මොකද ක්ලෝරින් පරමාණු විද්‍යුත් ඍණතාවය නයිට්‍රජන්ට වඩා වැඩි කියලා තමයි ඔයා ගන්න ඕනේ. එතකොට ඔයාගේ උත්තරේ වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මෙන්න මේක. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමුකෝ එහෙනම්. හරි. ඊළඟට අන්තිම එක 2019 ඔයාගේ තියෙන්නේ MCQ එකක්. 11 වෙනි ප්‍රශ්නේ. ඉතින් ඒක කොහේ හරි තියෙන MCQ එකක් වෙන්නත් පුළුවන්, ස්ට්‍රක්චර්ඩ් එකක් වෙන්න පුළුවන්. කොහේ හරි හැබැයි මේක තියෙනවම තමයි. හරිද? ඉතින් ඒකයි මම කිව්වේ මේක වැදගත් හරියට කරන විදිහ දැනගන්න. හරි. ඉතින් ඒකේ ඔයාලට දීලා තියෙන අණු පහක් මෙන්න මේ අණු පහ තමයි තියෙන්නේ. ඉතින් මේ ව්‍යුහත් මම ඇඳලා තියෙනවා අපිට ටක් ගාලා කරමු. අපිට ටක් ගාලා මුහුම් කරන්නේ ලියාගෙන යමු මේ එක එක අණුවේ. හරි. මුලින්ම SO2 ගත්තොත් එහෙම මෙයාගේ වටේ VSCPR රිවල් 1 2 3යි. ඒ කියන්නේ මුහුම් කාක්ෂික 3යි යාට ඕනේ එහෙනම් මුහුම් කරන්නේ sp2. මේක 1 2 3යි. එහෙනම් sp2. මේක ගත්තොත් එහෙම 1 2 3යි. එහෙනම් එයාගේ sp2. මේක ගත්තොත් එහෙම 1 2 3යි 4යි. එහෙනම් sp3. මේක ගත්තොත් එහෙම මෙතනත් වගේ හතරක් තියෙනවා 1 2 3යි 4යි. එහෙනම් sp3. හරි. ටක් ගාලා අපි ආරෝපණයත් ලියාගෙන යමු. සල්ෆර් වල මොකද්ද සංකීර්ණතාවය 6යි. 1 2 3යි 4යි 5යි 6යි. කිසිම වෙනසක් නැහැ. එහෙනම් ආරෝපණය බිඳුවයි. මේකේ 1 2 3යි 4යි 5යි 6යි ප්‍රශ්නයක් නෑ බිඳුවයි. මේක හරි. ඊළඟට අපි SO3 2- ගත්තොත් එහෙම එයාගේ වටේ බත්තොත් ආරෝපණය බලමු 1 2 3යි 4යි 5යි 6යි කිසි ප්‍රශ්නයක් නෑ. එයාගෙත් 6 ඒ විදිහටම තියෙනවා. එහෙනම් ආරෝපණය මොකද්ද? බිඳුවයි. ඊට පස්සේ අපි මේක ගත්තොත් එහෙම 1 2 3යි 4යි 5යි 6යි ඒකෙත් කිසි ප්‍රශ්නයක් නෑ. එයාගේ වටේ ආරෝපණයත් බිඳුවයි. මේක ගත්තොත් 1 2 3යි 4යි 5යි 6යි. ඉතින් ප්‍රශ්නයක් නෑ. එයාගේ බිඳුවයි. මේ දීලා තියෙන හැම එකකම ආරෝපණය බිඳුවයි. ඊළඟට අපි බලමු ඔක්සිකරණ අංකය. ටක් ගාලා ඔක්සිකරණ අංක ටික අපි හොයාගමු. මෙයාගේ ගත්තොත් එහෙම x ධන ඔක්සිජන් පරමාණු දෙකක්. ඒ කියන්නේ ඍණ 4යි සමානයි බිඳුවයි. ඒ අනුව x සමානයි ධන 4යි. එහෙනම් ඔක්සිජන් අංකය ධන 4යි. දැන් මේක ගත්තොත් එහෙම
x ධන අපිට 3ක් තියෙනවා. එහෙනම් ඍණ 6යි සමානයි 0යි x සමානයි ධන 6යි. ඊළඟ උත්තරේ ධන 6යි. හරි අපි දැන් මේකේ හොයමුකෝ එහෙනම් x ධන අපිට තියෙන ඔක්සිජන් පරමාණු 3ක්. එහෙනම් ඍණ 6යි ඒක සමාන වෙන්නේ ඍණ 2කට. මොකද එයාගේ සමස්ථාරෝපණය ඍණ 2යි. ඉතින් මේක සුළු කළාට පස්සේ ඔයාලට තේරෙනවා මේකට අපිට එනවා ධන 4ක් නේ. මේක සුළු කරලා මේක මේ පැත්තට ගියාට පස්සේ ධන 4යි. එහෙනම් එයාගෙත් ඔක්සිජන් අංකය ධන 4 වෙලා යනවා. අපි දැන් මේක හොයමු බලන්න. එතනත් x අපිට තියෙන ඔක්සිජන් පරමාණු 4ක්. එහෙනම් ඍණ 8යි සමානයි ඍණ 2 වෙනවා. එතකොට මේක සුළු කරාට පස්සේ මේක වෙන්නේ ධන 6යි. නේද? එහෙනම් එයාගේ ඔක්සිජන් අංකය කීයද? ධන 6යි. ඊට පස්සේ අවසානයේ මේක x ධන මේක කොහොමද අපිට ඍණ 2ක් එන්නේ? සමානයි 0යි x සමානයි එහෙනම් කීයද? ඔව් ධන 2යි. මේක මේ පැත්තට ගියාම ධන 2යි. එහෙනම් එයාගේ ඔක්සිජන් අංකය දැන් අපි ඔක්කොම පුරවගෙන ඉවරයි. ඉතින් උත්තරේ ගමු. ඉතින් ආරෝපණය කිසිම සංසන්දනය කරන්න දෙයක් නෑ. ඔයාලට පේනවා එක්කගම ආරෝපණය එකයි. මුහුම් කරන නිසා ඔක්සිජන් අංකයෙන් තමයි එහෙනම් උත්තර ටික ගන්න වෙන්නේ. ඉතින් මුහුම් කරන්නේ ගත්තොත් එහෙම sp3 අපිට දෙකක් ඉන්නවා. sp2 අපිට 3 දෙනෙක් ඉන්නවා. සහ ඔක්සිජන් අංකත් ඔන්න විචලනය වෙලා තියෙනවා. නේද? අපි බලමු එහෙනම්. ඉතින් මේ ටික බැලුවට පස්සේ කොහොමත් අඩුම එක මේක බව ඔයාලට පේරෙනවා. මොකද ඔක්සිජන් අංක වලින් අඩුම වෙන්නේත් මෙයා. මුහුම් කරන්නේ S ගතිය වැඩිම වෙන්නේත් මෙයා. එහෙනම් ඔයාගේ අඩුම එක්කෙනා වෙන්න ඕනේ SCl2 අනිවාර්යයෙන්ම නේ. SCl2 තමයි එහෙනම් ඔයාගේ අඩුම විද්‍යුත් ඍණතාවයේ තියෙන කෙනා වෙන්නේ. දැන් මේක MCQ එකක් නේ චුටක් උත්තරේ චුටක් බලන්න. දැන් SCl2 අනිවාර්යයෙන්ම අඩුම එක කියලා අපි හොයාගත්තානේ. ඉතින් එහෙම උත්තර මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. ඉතින් එහෙම උත්තර අපිට 3යි තියෙන්නේ. 1යි 4යි 5යි. ඔන්න ඔය තුන විතර. 2යි 3යි කොහොමද දැම්මම කපලා දාන්න පුළුවන්. අපි පොඩ්ඩක් වැඩිම එක කවුද කියලා බලමුකෝ. ඒ කියන්නේ වැඩිම ඔක්සිජන් අංකයයි S ගතිය වැඩිම කාගේද? ඉතින් මේක බලපුවම පේනවා SO3 වල තමයි ඒක තියෙන්නේ. මොකද ඔක්සිජන් අංකය ධන 6යි sp2 මුහුම් කරණයකුත් තමයි තියෙන්නේ. නම් වැඩිම එක වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මොකද්ද ඔයාගේ SO3 නේද? අපි ඒක නිකන් ලියාගමුකෝ SO3 තමයි අපි වැඩිම එක වෙන්නේ. හරි ඉතින් ඒ උත්තරෙත් ටක් ගාලා බලන්න. දැන් MCQ එකක් නේ. MCQ එකක් නම් වැඩි දඟලන්න ඕනේ නැහැ. පොඩක් උත්තර හැටියට අපි හැමදේම බැලුවා නම් ඇති. ඉතින් වැඩිම SO3 අඩුම SCl2 තියෙන උත්තර මොනවද කියලා බලමු. හරි දැන් අපි ඒක බැලුවට පස්සේ අපිට පළවෙනි උත්තරේ කපලා දාන්න පුළුවන්. මොකද වැඩිම එක විදිහට SO3 තියෙන්නේ 4යි 5යි විතරයි. දැන් අපි උත්තර දෙකකට සීමා වුණා. දැන් අපි ඉස්සරහට බලමුකෝ දැන්. හරිද ඊට පස්සේ අපි දැන් මූව් කරන එක ගත්තොත් මෙතන මගේ පොතින් පොඩි වැරදීමක් වුණා. මෙතන ඇත්තටම VCP අරුගල් කීයක් තියෙනවද මේ SO3 2- කියන එකේ? 1යි 2යි 3යි 4යි. එහෙනම් ඉතින් යාගේ මූව් කරන්නේත් sp3. හරිද sp3 එක වරද ගන්න එපා. SO3 2- වල මූව් කරන්නේත් එතකොට මොකද්ද වෙන්නේ? sp3 එතකොට මේකෙත් sp3. හරි එතකොට ඊළඟට දැන් SCl2 වලට පස්සේ විද්‍යුත් ඍණතාවයක් තියෙන කාගේද කියන්නේ ඊළඟට අඩුම විද්‍යුත් ඍණතාවය තියෙන්නේ නම් මෙයාගේනේ. මොකද එයාගේ මුහුම් කරණයත් sp3 අඩුම මේ කට්ටිය සැලකුවාට පස්සේ අඩුම ඔක්සිජන් අංකය තියෙන්නේ මෙයාට. හරිද? එහෙනම් ඔයාගේ ඊළඟට එන්න ඕනේ SO3 2- තමයි අඩුම විද්‍යුත් ඍණතාවයේ තියෙන අණුව විදිහට. හරිද? හරි එතකොට මේකත් හරි දැන් මේකත් හරි මේක කොහොමද අපි වැඩි මේක විදිහට ගත්තාම හරි දැන් උත්තර ටික දිහා පොඩ්ඩක් බැලුවට පස්සේ දැන් ඔයාලට තේරෙනවනේ කොහොමද SCl2 වලට පස්සේ SO3 2- නේ අනිවාර්යෙන් එන්න ඕනේ. SO4 2- කොහොමද එන්න බැහැනේ. ඉතින් 5යි 4 වෙනි ප්‍රශ්නේ 4 වෙනි උත්තරේ 5 වෙනි උත්තරේ තියෙන එකම වෙනස ඒක. ඉතින් ඒ අනුව උත්තරේ 4 බව වලට තහවුරු වෙන්න ඕනේ. ඉතින් මෙතන පොඩි මේකක් තියෙනවා. ඊළඟට අපිට තියෙන්නේ SO2 සහ SO4 2- සංසන්දනය කරන්න. ඉතින් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද උත්තරේ 4 බව දැන්ටමත් තහවුරු වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ අරගෙන තියෙන දැන් මෙතන ඇත්තටම කාරණා දෙකක් තියෙන හින්දා පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්. මොකද මෙයාගේ ඔක්සිජන් අංකය අතින් ගත්තොත් එහෙම මෙයා වැඩි. මුහුම් කරන අතින් ගත්තොත් එහෙම මෙයා වැඩි. ඉතින් ඒක ඔයාලා කලබල වෙන්න එපා. ඔයාලා ප්‍රශ්නයක් නැහැ. මොකද උත්තරේ දැන්ටමත් අපිට 4 වෙනි කියලා තහවුරු වෙලානේ තියෙන්නේ. ඒකින් තමයි නැතු උත්තරේ 4 කියලා ගහන්න. ඉතින් ඒගොල්ලෝ වැඩි ඔක්සිජන් වැඩි විද්‍යුත් ඍණතාවයේ තියෙනවා කියලා අරන් තියෙන්නේ SO2 කියන මෙන්න මේ අණුව මේකට වඩා. හරිද? ඉතින් අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද අනිවාර්යයෙන්ම අපි දන්නවා SO4 2- වලට වඩා SO3 2- වල විද්‍යුත් ඍණතාවය අඩුයි කියලා. ඒකෙන් අපිට 4 වෙනි උත්තරේ බව තහවුරු කරගන්න පුළුවන්. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ප්‍රශ්නේ කරන්නේ. ඉතින් අර පිළිවෙලට කරගෙන ගියාට පස්සේ ප්‍රශ්නේ වරදින්නේ නැහැ. මොකද මේක බහුවර්ණයක් නේ. මේක MCQ එකක් නේ. ඒකේ උත්තර ටිකක් බල
උත්තරේ ගන්න. ඉතින් ඒ උත්තරේ හැටියටයි අපේ තියෙන දැනුමේ හැටියටයි ඒ ඔක්කොම ගැළපිලා හරිම උත්තරේ අන්තිමට එනවා. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ප්‍රශ්නේ කරන්නේ. එතකොට ඒ අනුව 2019 මේක 19 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනේ 4 වෙනි එක. ඉතින් ටට්ටක් ගාලා 90 ගන්න එක තමයි මෙතන ඔයාලට වැඩිපුරම වෙලාව යන්න පුළුවන් ඒකට. නැත්නම් ඒ ටික කරගත්තට පස්සේ මේ වගුව පුරවන එක කිසි අමාරුවක් නැහැනේ නේද? ආරෝපණය මුහුම් කරන්නේ ඔක්සිජනාගේ ඔය හැමදේම ලේසියෙන්ම හොයන්න පුළුවන්. ඉතින් මෙතනත් තියෙනවා මම අස්සර කිව්වා වගේ මේ ඔක්සිජනායන දෙකක්. අර මං කිව්ව කෙටි ක්‍රමයේ භාවිතා කරලා මේ අණු දෙක තප්පර දෙකෙන් අද ගන්න පුළුවන්. ඉතින් අනිත් තුන ඉතින් අමාරු නැහැනේ. ඉතින් මේ වගේ කෙටි ක්‍රමයක් භාවිතා කරලා මේක කරන්න මොකද ගොඩක් වෙලාවට ඔය සංසන්දනය කරනවට ඔක්සිජනායනයක් දෙනවා. හරිද? ඉතින් ඒ කෙටි ක්‍රමයේ භාවිතා කරලා කරොත් ඔයගොල්ලන්ට කාලය ඉතුරු කරගන්න පුළුවන් ගොඩක්. ඉතින් ඒකින්ද ඒකත් චුට්ටක් බලලා ඒකත් ඉගෙන ගන්න. ඉතින් එතකොට මේකට තවත් කාලය ඉතුරු කරගන්න පුළුවන්. කොහොම හරි ඔයා විද්‍යුත් විනෝදාවේ සම්බන්ධ ප්‍රශ්නයක් කරන්න ඕනේ මෙන්න මේ විදිහට. තේරුණාද? මෙන්න මේ ක්‍රමයේ අනුගමනය කළොත් කිසිම දෙයක් වරදින්නේ නැහැ. හරියටම උත්තරේ එනවා. දැන් ඔයගලන්ට තේරෙනවා හරිම තර්කානුකූලයිනේ. හරිම තර්කානුකූලව අපි උත්තරේ ගත්තේ සියලුම කාරණා සැලකිල්ලට ගනිමින්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ ගමන්ම මොකද හැම පේපරේම මේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්න ටික ඔක්කොම කරලා හොඳ අවබෝධයක් අරගෙන හරියටම මේක පුළුවන් කරගන්න. ඊට පස්සේ බය නැතුව මේ ප්‍රශ්නට උත්තර ගන්න පුළුවන්.